දත්ත නිරූපණය කියන්නේ පුතේ එකක් අර්ථකථනය කියන්නේ තව කතාවක්. අපි මෙහෙම පැහැදිලි කරගමුකෝ. දත්ත කියන්නේ මෙහෙම දෙයක්. අපි හිතමු දැන් ඉන්නවා පන්තියේ ළමයි. පන්තිනවා ළමයි 40ක්. ওই ළමයිගෙන් අහනවා කො බලන්න පුතේ අත උස්සන්න අද උදේ බස් එකේ ආපු අය කියලා අත උස්සන්න. අපි හිතමු 7 දෙනෙක් අත ඉස්සුවා කියලා බස් රථේ ආපු අය. ඊට පස්සේ කාර් එකකින් ආපු අය 5 දෙනෙක් කොහොමම වෑන් එකකින් 3 දෙනයි පයින් එක්කෙනයි ඔහොම ඉන්නවා. ඔන්න පුතේ අපි දත්ත ටිකක් සර්ගේ අපූර්වද පැහැදිලි නෑ මොකද කියන්නේ? පුතේ අද දවසේ මේ මාක පෙන් එක පොඩි වෙනසක් තියෙනවා. මම වෙනද පාවිච්චි කරන එක නෙවෙයි තියෙන්නේ. ඒක ඉවර වෙලා මම අර මේ බෝටල් එකෙන් ඉන්ක් පුරවන එක තමයි වෙනද පාවිච්චි කරන්නේ. අද ඒක ඉවර වෙලා දැන් මම කුරියර් සර්විස් දාලා තියෙන්නේ ගෙන්නන්න. එතකම මේ normal මාක පෙන් එකකින් ලියන්නේ ඒක වෙන්නේ නැති හේතුව. right. අද දවසේ ඇතුළත මට මේ මාක පෙන් සෙට් එක එනවා. එතකොට අපි නැවත පැහැදිලිව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අර රීෆිල් කරන ආයි ඉන්ක් දාලා ලියන්න පුළුවන් මේ වගේ බොටල් එකක තමයි එන්නේ. ඒකත් හේතුවක් වෙන්න ඇති. හරි. පුතේ ඔහොම දැන් කට්ටිය බස් එකකින් කාර් එකකින් ඔහොම එනවා. අපි යන්න දත්ත එකතු කරගන්නවා. හරිද? දත්ත එකතු කරගන්නවා එහෙ විදිහට අත උස්සන්න කියලා නැත්නම් දැන් පාරට ගිහිල්ලා පාරේ පැයක් තුල යන බස් ගන්න, කාර් ගන්න. එහෙමත් එකතු කරගන්න පුළුවන්. නැත්නම් ළමයිගේ ස්කන්ධ පන්ති ළමයි එන්න ගේනවා පොඩි තරාදියක් අර තියෙන්නේ දැන් ඉලෙක්ට්‍රොනික තරාදි බිම තියලා නගලා ස්කන්ධ මැන ගන්න. එක්කෙනෙක් 130යි ඔහොම ස්කන්ධ මැන ගන්න. එහෙමත් දත් එකතු කරගන්න පුළුවන්. මොනවා හරි ක්‍රමයකින් අපි විස්තර එකතු කරගන්න මොනවා හරි තොරතුරු ටික. අපි ඒවට කියනවා දත්ත නැත්නම් අමුදත්ත කියලා කියනවා. හරිද? අමුදත්ත ගොම ඉදිච්ච දත්ත තියෙනවා කියලා අහන්න එපා. අමුදත්ත කියන්නේ ඒ වෙලේම ලබාගත්ත අලුත්ම දත්ත කිසිම දෙයක් කරලා නැහැ. ඊට පස්සේ පුතේ නිරූපණය ඔය එකතු කරගත්ත දත්ත ටික අපිට නිරූපණය කරන්න පුළුවන් විවිධ ක්‍රම වලට. ඕගොල්ලෝ දන්නවා ඉගෙන ගන්න තියෙනවා චිත්‍ර ප්‍රස්තාර. දැන් බස් එකෙන් එනවා ගමන් 5 දෙනෙක් කියලා හිතන්නකෝ 5 දෙනාට ළමයි 5 දෙනෙක් අඳිනවා චිත්‍ර ප්‍රස්තාරේ. ඕක කරානේ පොඩි පන්ති වල. මම ප්‍රස්තාරේ සම්පූර්ණයෙන් අඳින්නේ නැහැ. ඉතින් ওই විදිහට 5 දෙනෙක් අඳිනවා. ඔන්න නිරූපණය කිරීම. 5 දෙනෙක් ඇඳලා. ඊට පස්සේ වෑන් එකකින් එනවා කියනවා දෙන්නෙක් අඳිනවා වගේ චිත්‍ර ප්‍රස්තාරය ඇඳලා. මම සම්පූර්ණ චිත්‍ර ප්‍රස්තාරයෙන් දැන් ඇඳලා පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ පුතේ ඔබ ඉගෙන ගත්තා 6 7 පන්ති වල චිත්‍ර ප්‍රස්තාරය ඉගෙන ගත්තා. ඊට පස්සේ තීර ප්‍රස්තාර තීර ප්‍රස්තාර පුතේ මෙහෙකයි ගැටලුව. දැන් මම ඔයගොල්ලන්ට අලුතෙන්ම ලින්ක් හදන්නේ. දවසින් දවසක පාස්කෝඩ් මම වෙනස් කරන්නේ නැහැ. තියෙන දෙන පාස්කෝඩ් එකමයි දාන්නේ. දැන් ඔයාලා ලින්ක් එක ටච් කරලා නෙමෙයිද ගොඩක් අය එන්නේ පාස්කෝඩ් එකයි ID එකයි ටයිප් කරලා දෙන්නේ. කම්පියුටර්ස් වලින් ඉන අය. එහෙම වෙන්න ඇති නේද? එහෙම ආයෙත් ඉතින් පොඩි ගැටලුවක් එනවා. හරි බලමු මම මේකට මොකක් හරි විසඳුමක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඒ වගේ ගැටලු තියෙන අය මාව දැනුවත් කරන්න. හරි. එහෙනම් පුතේ මේ අර විදිහට දත්ත අරගෙන චිත්‍ර ප්‍රස්තාරය නැත්නම් තීර ප්‍රස්තාරය මතකයිනේ. ඔන්න 5 දෙනෙක් එනවා ගුහම ඔය වගේ තීරයක් අඳිනවා පහට. ඊට පස්සේ වෑන් එකේ එනවා නම් 10ක් ඔය වගේ උසට අඳිනවා වෙනස් කරනවා. එහෙමත් යනවා. ඒ විවිධ ක්‍රම වලින් ඕගොල්ලෝ දත්ත නිරූපණය කරා. ඊට පස්සේ අර්ථකථනය. අර්ථකථනය කියන්නේ පුතේ නිරූපණය කරපු දත්ත ටික බලලා තීරණයක් ගන්නවා. මෙහෙම තීරණය කරනවා. දැන් පන්තියේ ළමයි එනවා 20ක් විතර බස් එකේ ඉනවා. එතකොට කියනවා මේ තීරණයක් ගන්න පුළුවන් මෙහෙම. මේ පාසලේ ඉන්න දරුවන්ගේ ගෙවල් වල වාහන නැහැ වැඩි. ගෙදර වාහනයක් නැහැ. බස් එකේ ඉන්නේ ඒකයි. ඒ නිසා අපි තීරණය කරනවා මේ පාසලේ ඉන්නේ දරුවෝ ගොඩාක් පොහොසත් දරුවෝ නෙවෙයි ඉන්නේ. අන්න එහෙම තීරණයක් ගන්නත් පුළුවන්. මේ පාසලේ මේ පන්තියේ දරුවෝ ගොඩක් පොහොසත් අය නෙවෙයි. සාමාන්‍ය ආර්ථික මට්ටම සාමාන්‍යයි. ගොඩක් බස් පොහොසත්ම ළමයි ඉන්නවා නම් කාර් වල එහෙම කියන්න පුළුවන් නේ. එහෙම තීරණ ගන්න පුළුවන්. මේ ගන්න තීරණේ පුතේ ගොඩක් දුරට හරියන්න පුළුවන්. නැත්නම් වරදින්නත් පුළුවන්. හරිද? පන්තියේ ළමයි 20ක් විතර බස් එකේ යනකොට අපි තීරණය කරනවා එහෙනම් ගොඩක් ළමයි සාමාන්‍ය ආර්ථික මට්ටමක ඉන්න දරුවෝ. දැන් බස් එකේ හැමෝම එහෙම කියලා කියනව නෙවෙයි මේ. එහෙම තීරණ ගන්න පුළුවන්. ඒ තීරණ ගැනීමට තමයි පුතේ අපි අර්ථකථනය කියන්නේ. නිරූපණය කරපු දත්ත ටික බලලා දිහා බලලා තීරණයක් ගන්නවා. අම්මට සිරි 20ක් එනවා බස් එකේ. එහෙම ලියන්නේ නැහැ අම්මට සිරි කියලා. 20ක් එනවා බස් එකේ. ඒ නිසා මේ පන්තියේ දරුවෝගේ ආර්ථික මට්ටම යම් මට්ටමක ඉහළම කට්ටිය නෙවෙයි කියලා තීරණය කරනවා. හරිද? අපි දැන් මෙහෙම කාර් වල එනවා ළමයි මොකොත් ලිව්වේ නෑ තාම. නෑ ප්‍රධාන මාතෘකාව ලිව්වා අපි ඒක නැවත කියන්නේ. කාර් වල පුතේ ළමයි 40 35ක් විතර කාර් වලම එනවා තමන්ගේ පෞද්ගලික වාහන වල එනවා.
කියලා පස්තාරේ ආව කියලා හිතන්නකෝ මම මේ කියන්නේ මේ කටුවට අර්ථකථනය කියන එක අදහස් කරනවා 35 40 35ක්ම ඇවිල්ලා තියෙන කාර් වල. ඒතකොට අපි තීරණය කරන්න පුළුවන්. ආර්ථික මට්ටම හොඳ ළමයි ඇති. නේද? හැබැයි ඉතින් කාර් එකක් විතර තිබ්බ පරිදි ආර්ථික මට්ටම හොඳ වෙන්නේ නැහැ. එහෙම තීරණ අපිට ගන්න පුළුවන් කියලා මම මේ කියන්නේ. ඒ තීරණය ගොඩක් වෙලාවට හරියන්න පුළුවන් නැත්නම් වරදින්න පුළුවන්. හරිද? මෙහෙම වෙනවා. නැත්නම් ළමයි 40න් 25ක් විතර පයින් වෙනවා. 25ක් විතර පයින් වෙනවා. එතකොට අපිට තීරණයක් ගන්න පුළුවන් මෙහෙම. මේ පාසලට එන්නේ ගොඩක් ළමයි පාසල අවටම දරුවෝ කියලා තීරණයක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ තීරණයක් ගැනීමට අපි කියනවා ඒ දත්ත ටික ගත්තා නිරූපණය කරා මොකක් හරි ක්‍රමයකින් චිත්‍ර ප්‍රස්තාරයකින් තීර ප්‍රස්තාරයකින් බහුතීර ප්‍රස්තාරයකින් මොනවා හරි ක්‍රමයකින් නිරූපණය කරලා ඊට පස්සේ තමයි අපි අර තීරණය ගන්නෙ ඒ දත්ත ටික දිහා බලලා. ඒකට තමයි අර්ථකථනය. දත්ත නිරූපණය කියන්නේ ගත්ත දත්ත ටික මොකක් හරි ක්‍රමයකින් ඇඳලා කරලා පෙන්නන එක. අර්ථකථනය කියන්නේ ඒ ගත්ත දත්ත ටිකෙන් පුතේ ඇඳ නිරූපණයෙන් තීරණයක් ගන්න එක. ඔය කොටස් ටික තමයි පියවරට යන්නේ. එතකොට අද දවසේ දත්ත නිරූපණය සහ අර්ථකථනය තුල මම කතා කරනවා අපිට තවත් තියෙන දත්ත නිරූපණය කරන ක්‍රමයක්. ඒතකොට චිත්‍ර ප්‍රස්තාර, තීර ප්‍රස්තාර, බහුතීර ප්‍රස්තාර ගැන අපි අටේදී කතා කරන්නේ නැත. හරිද? අපි කතා කරන අලුත් කෙනෙක් ගැන. එයා ගැන මම ඉදිරියට කියන්නම්. එහෙනම් පුතේ ප්‍රධාන මාතෘකාව නැවත මතක් කරනවා. දත්ත නිරූපණය සහ අර්ථකථනය ඒ අටසේ පුංචි තරුවක් දාලා පුංචි කාරණාවක් ලියාගන්න. හරිද? එහෙම ලියමු. දත්ත නිරූපණය සඳහා දත්ත නිරූපණය සඳහා චිත්‍ර ප්‍රස්තාර දත්ත නිරූපණය සඳහා චිත්‍ර ප්‍රස්තාර තීර ප්‍රස්තාර දත්ත නිරූපණය සඳහා චිත්‍ර ප්‍රස්තාර තීර ප්‍රස්තාර සහ බහුතීර ප්‍රස්තාර භාවිත කරයි. අය කියනවා තීර ප්‍රස්තාර සහ බහුතීර ප්‍රස්තාර භාවිත කරයි. හරි. ඊළඟ රූල පුතේ. දැන් අපි ඊළඟ රූලෙන් කියන්න දන්නේ අලුත් කෙනා ගැන. මොකද්ද? පුන්ත්‍රපත්‍ර සටහන. හරිද? මෙයා ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. මේකත් පුතේ දත්ත නිරූපණය කරන ක්‍රමය. එහෙම ලියන්න. ඉහත ආකාරයෙන්ම දත්ත නිරූපණය සඳහා
වුන්ත්‍ර පත්‍ර පුතේ මේ මේක ගායනුකිත් නේද වයන්න ගායනුකිත් අල්ලන්න තයන්න පත්‍ර වුන්ත්‍ර පත්‍ර වුන්ත්‍ර පත්‍ර වුන්ත්‍ර පත්‍ර සටහන්ද වුන්ත්‍ර පත්‍ර සටහන්ද වුන්ත්‍ර පත්‍ර සටහන්ද භාවිතා කළ හැක භාවිතා කරන්න පුළුවන් එච්චරයි කතාව එහෙනම් පුතේ ලියා ගන්න අනුමාත්‍රිකාවක් වුන්ත්‍ර පත්‍ර සටහන කියලා ලියා ගන්නකො නැවත වුන්ත්‍ර පත්‍ර සටහන පුතේ වෘන්තය කියනවා අපි නටුවට වගේ වෘන්තය පත්‍රය කියන්නේ කොළේ වගේ අදහසක් ඒ වගේ හිතන්නකො වුන්ත්‍ර පත්‍ර සටහන නටුව සහ කොළ කියන අදහස වගේ ඔබ තියෙන්නේ අපි ඉගෙන ගමු ඉස්සරහට මේ මොකද්ද කොහොමද මේක සටහන් කරන්නේ කියන එක රයිට් මෙහෙම ලියන්න වුන්ත්‍ර පත්‍ර සටහන යටතේ නැවත කරුවක් දාලා ලියමු සංඛ්‍යා මගින් දැක්වෙන දත්ත සමූහයක් අර්ථකථනය පහසු වන පරිදි එම දත්ත සකස් කිරීම අම්මෝ කුකුල ඉන්නේ කොහෙද සකස් කිරීම වුන්ත්‍ර පත්‍ර සටහන් වලදී සිදු කරයි වුන්ත්‍ර පත්‍ර සටහන් වලදී සිදු කරයි දීලා තියෙන දත්ත ටිකක් පුතේ සකස් කිරීම සංඛ්‍යා වලින් දීපු හරිද අපි යමු වැඩේට දැන් පුතේ මේ වුන්ත්‍ර පත්‍ර සටහනකදී වෙන්නේ සංඛ්‍යා වලින් දීපු දත්ත ටික වුන්ත්‍රයට සහ පත්‍රයට වෙන් කරලා ලිවීමක් වගුගත කිරීමක් මෙතෙන්දී ඇත්තටම වෙන්නේ වගුවක් වගේ දානවා වුන්ත්‍රය එක පැත්තක පත්‍රය එක පැත්තක හරිද අපිට දීලා තියෙන දත්ත සමූහය හොඳට බලන්න පුතේ මේ කතා ටික හොඳට අහන්න න පළවෙනි කාරණා මම මේ වුන්ත්‍ර පත්‍ර සටහනක් කොහොමද හදාගන්නේ කියලා අකුරෙන් අකුර පැහැදිලිව කියනවා පුතේ අපිට දීලා තියෙන දත්ත සමූහයේ බිඳුවේ සිට 9 දක්වා දත්තවල හොඳට අහගන්න දත්ත සමූහයේ බිඳුවේ සිට 9 දක්වා දත්තවල
වෘත්තය බිඳුව වන අතර පත්‍රය එම ඉලක්කමම වේ. මොකද ඒ කිව්වේ? දත්ත සමූහයේ බිඳුවේ සිට 9 දක්වා දත්තවල වෘත්තය බිඳුව වන අතර පත්‍රය එම ඉලක්කමම වේ. ඒ කියන්නේ මෙහෙම කතාවක්. මම ගන්නවා පුතේ මේ දෙක අතර සංඛ්‍යාවක් හැටියට 5 බිඳුවේ සිට 9 දක්වා දත්තවල මම ගන්නවා 5. 5 ගත්තොත් පුතේ මේ 5 කියන ඉලක්කම තමයි මේ වෘන්තර පත්‍ර සටහනේ පුතේ. මෙයා තමයි පත්‍රය. 5 ඉස්සරයන් ඔයා දන්නවා දස ස්ථානයේ බිඳුව. ඒ නිසා මම බිඳුවක් දා ගන්නවා. මෙන්න මෙයා තමයි පුතේ කවුද? වෘන්තය. හරිද? දෙපැත්තක් ඉන්න වෘන්තය එක පැත්තක පත්‍රය එක පැත්තක. ඔක පහසුයි දැනට ඔලුවට ගන්න එපා. මම මේ කියන කාරණා ටික හිතන්න එපා. හිතා ගන්න මෙයා පත්‍රය මෙයා වෘන්තය කියලා හිතා ගන්නකො. ඇයි දස ස්ථානයේ නැති නිසා බිඳුවක් ගන්න. එහෙනම් දත්ත සමූහයේ බිඳුවේ සිට 9 දක්වා දත්තවල වෘන්තය බිඳුව වන අතර පත්‍රය එම ඉලක්කමම වේ. පත්‍රය කියන්නේ ඒකමයි. එහෙනම් බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යාවක් තියෙනවා නම් පත්‍රයේ පැත්තට 5 දානවා වෘන්තයේ පැත්තට බිඳුව. කොච්චරයි කතාව. දැනට මතක තියාගන්න. පළවෙනි කාරණාව තරුවක් දාලා ලියුවා. ඉතාලිය අනිත් පැත්ත දැම්මත් තමයි. මෙයා වෘන්තය මෙයා පත්‍රය. ඔකට දැම්මත් එකයි ඈ. ඕනනම් දෙපැත්තටම දාගන්නකො. හරි. ඊළඟට පුතේ බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යාවක් තිබ්බොත් ඔහොමයි වැඩි කරන්නේ. ඊළඟ බලමු දත්ත සමූහයේ 10 සිට 99 දක්වා දත්තවල දෙවනි කාරණාව දත්තවල වෘන්තය දසස්ථානයේ ඉලක්කම වන අතර පත්‍රය එක ස්ථානයේ ඉලක්කම වේ. මොකක්ද ඒ කිව්වේ? දත්ත සමූහයේ 10 සිට 99 දක්වා දත්තවල වෘන්තයේ දස ස්ථානයේ ඉලක්කම වන අතර පත්‍රය එක ස්ථානයේ ඉලක්කම වේ. ඒ කියන්නේ පුතේ මම ගත්තොත් 10 සිට 99 දක්වා තියෙන සංඛ්‍යාවල මම ගන්නවා 28 වගේ සංඛ්‍යාවක්. එතන පුතේ මෙන්න මේ 8 තමයි පත්‍රය. දැන් මේක පුතේ දස ස්ථානයේ සංඛ්‍යාවක් තියෙනවනේ මේ වගේ සංඛ්‍යාවල. ඒ නිසා ඒ දස ස්ථානයේ සංඛ්‍යාව තමයි ඉලක්කම තමයි වෘන්තයේ වෙන්නේ. ඔය වගේ කතාවක්. දෙවෙනි කාරණාව. දැනට ඔක ඔළුවේ තියාගන්න එච්චරයි. තියාගෙන ඉවර නම් ටටගා රේස් හෑන්ඩ් කරන්න දරුවනේ වෙලාව ගන්න එපා. මොකද දිග කතාවක් තියෙන්නේ මේ පාඩම් අර නිකාම්ම වෘන්තපත් සටහන ඇඳලා ඩෝංගාල කරන්නත් පුළුවන්. නමුත් මම තීර ටික පැහැදිලි කරන්නේ ඔයාට මේවා ඉගෙනන්නේ මේ 8 වසරේ විභාගේ 8 වසරේ පාර විභාගේ කොට දාගන්න නෙවෙයි. මොකද O level දක්වා හොඳ අවබෝධයකින් යන්න. ඔයා දන්නවා එහෙනම් හැම වෙලේම මොකද්ද වෘන්තරය වෙන්නේ මොකද්ද පත්‍රය. ඒකයි මේ විදිහට පැහැදිලි කර කර යන්නේ. නැත්තම් ටක් ගාලා ගානක් දාලා හැදුවේ ඇකි කියලා දෙන්න පුළුවන්. සමහර අයට තේරෙයි සමහර අයට තේරෙන එකක් නැහැ. right. ඊළඟ කතාවකදී තුන්වෙනි කාරණා. තුන්වෙනි තරුව දත්ත සමූහයේ 100 සිට 999 දක්වා දත්තවල 100 ඉඳන් 999 දක්වා දත්තවල පත්‍රය එකට මම වචනේ මාරු කරනවා මුලින් පත්‍රය ගැන ඉන්නවා. පත්‍රය එක ස්ථානයේ
ඉලක්කම වන අතර වෘන්තය දසස්ථානයේ හා සියස්ථානයේ කාලෙ සියස්ථානයේ හා දසස්ථානයේ ඉලක්කම් වලින් සෑදුණු සංඛ්‍යාව වේ. ඊළඟ කාරණා. දත්ත සමූහයේ 100 ඉඳන් 99 දක්වා ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යාවල පුතේ. දත්තවල පත්‍රයේ එක ස්ථානයේ ඉලක්කමයි. ඉලක්කම් වන අතර වෘන්තය සිය ස්ථානයේ හා දස ස්ථානයේ ඉලක්කම් වලින් සෑදුණු සංඛ්‍යාව වේ. ඔන්න කතාව. මම උදාහරණයක් ගන්න පුතේ 100 ඉඳන් 999 තියෙන සංඛ්‍යාව වලින් 448 වගේ 453 ගත්තා. මේ මෙයා පුතේ එක ස්ථානයේ ඉලක්කම තමයි කවුද? පත්‍රය. ඒකේ ගැටලුවක් නැහැ හැම වෙලේම එක ස්ථානයේ ඉලක්කම. මේකෙදි පුතේ වෘන්තය වෙන්නේ මෙන්න මේ දෙන්න. මෙයා තමයි වෘන්තය. මොකයි වෘන්තය 45. ඉලක්කම් 3ක් තියෙනකොට එක ස්ථානයේ ඉලක්කම් පත්‍රය වෘන්තය වෙන්නේ මේ දෙකෙන්ම හැදිච්ච සංඛ්‍යා 45ම තමයි වෘන්තය. right. තව එක කරුණක් අපි ලියාගමු. ওই විදිහට තමයි වැඩේ යන්නේ. ඒතර පුතේ ඉලක්කම් 4ක් තිබ්බොත් මොකද වෙන්නේ? පත්‍රයේ වෙන්නේ එක ස්ථානයේ ඉලක්කම අර ඉලක්කම් 3ෙන්ම සෑදිච්ච එක්කෙනා වෘන්තය වෙනවා. ওই විදිහට ඔළුවේ තියාගෙන යන්න. හැම වෙලෙම පත්‍රයට යන්නේ එක ස්ථානයේ ඉලක්කම පමණයි පූර්ණ සංඛ්‍යාව. right. දරුවනි මේ දක්වා ලියාගෙන ඉවරද? පුළුවන්ද? ඔබට මේක කියවන්න බැරි නම් මම නැවත කියවන්නම්. දත්ත සමූහයේ 100 සිට 999 දක්වා දත්තවල පත්‍රයේ එක ස්ථානයේ ඉලක්කම වන අතර වෘන්තය සිය ස්ථානයේ හා දස ස්ථානයේ ඉලක්කම් වලින් සෑදුණු සංඛ්‍යාව වේ. සෑදුණු සංඛ්‍යාව වේ. හරි සර් ඉවරයි. එහෙනම් පුතේ ඊට පස්සේ පහලින් ලියන්න. එහෙම ලියන්න කාරණාව. අන්තිම කරුණ විදිහට ලියමු මේ දක්වා ලියන. වෘන්තපත්‍ර සටහනකදී ඕනෑම පූර්ණ සංඛ්‍යාවක වෘන්තපත්‍ර සටහනකදී ඕනෑම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පමණක් පත්‍රය වෘන්තපත්‍ර සටහනකදී ඕනෑම පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම පමණක් පත්‍රය වේ. එක ස්ථානයේ ඉලක්කම පමණක්
හරි බලන්න පුතේ දැන් මම වගුවක් දාගන්න සංඛ්‍යාව 7. ඔයා දන්නවා මේක බිංදුවේ සිට 9 දක්වා සංඛ්‍යාවක්. එහෙනම් ඉස්සරහා බිංදුවක් තියෙනවා කියලා හිතාගෙන ඔයා වෘන්තරයට ගන්න ඕනේ බිංදුව. පත්‍රය 7. 18 ගැන හිතුවොත් පුතේ වෘන්තය කවුද? දසස්ථානයේ ඉලක්කම 1 පත්‍රය 8. 35 වෘන්තය කවුද? වෘන්තය කවුද? 3 3. තුන. පත්‍රය කවුද? 5 99 වෘන්තය 9. 9 9 102 10 10 පත්‍රය 2. 2 372 37 2 පත්‍රය 2. පුතේ බැරි වෙලාවත් තිබ්බොත් මේ වගේ සංඛ්‍යාවක් ඉලක්කම් 4ක් තියෙන 7872 75 දාමු 87ම පුතේ වෙනවා වෘන්තය පත්‍රයේ හරි එහෙනම් ඔය ප්‍රැක්ටිස් වෙන්න මේ වගුව දාගන්න සංඛ්‍යාව වෘන්තය පත්‍රය එහෙනම් ඕනේ මේ කියන්නේ පූර්ණ සංඛ්‍යා ගැන දැනට ඕනෑම පූර්ණ සංඛ්‍යාවක වෘන්තර පත්‍ර සටහනකදී අපි සංඛ්‍යාව ලකුණු කරන්නේ පත්‍රයට එක ස්ථානයක සර් ලියන්නද? ඔව් වගුව දාගමු පුතේ වගුව දාගමු ආ සර්. ඉක්මනින් දාගන්න වගුව අඳින්න වෙලා ගන්න එපා මේ තව වෘන්තර පත්‍ර සටහනට ආවෙවත් නැහැ මේ මූලික කරුණු කතා කරන්නේ හරි වගුව ඉවරද දැන් ඔයා දැනට දන්නේ වෘන්තර පත්‍ර සටහන අඳින්න එහෙම දන්නේ නැහැ තාම දන්නේ නැහැ වෙන පන්තියකින් හරි ඉස්කෝලේ හරි ඉගෙන ගත්තා දන්නවා ඇති දැන් අදම ඉගෙන ගන්න නැහැ තාම දන්නේ නැහැ මේක නෙවෙයි වෘන්තර පත්‍ර සටහන මේ වෘන්තය සහ පත්‍රය හඳුනා ගැනීම පමණයි අදලම කිව්වා සර් තව පොඩ්ඩක් ඉන්න නෑ මේ පොඩ්ඩ නෙවෙයි සම්පූර්ණ ඇඟම එක්කමම ඉන්නවා පොඩ්ඩක් ඉන්න බෑ නේද තාම වෘන්තර පත්‍ර සටහන ඇන්දේ නෑ දැන්ට කරේ වෘන්තරය සහ පත්‍රය හඳුනා ගැනීම පමණයි කාලය ඇති වගේ දැන් පුතේ ඔන්න ගානකට අපි යනවා එහෙම ලියන්න පහත දත්ත සමූහය පහත දත්ත සමූහය පහත දත්ත සමූහය පහත දත්ත සමූහය වෘන්තර පත්‍ර සටහනක දක්වන්න සර් ලියන්නද? පහත දත්ත සමූහය හරි සර්. වෘන්තර පත්‍ර සටහනක දක්වන්න
ඔන්න දත්ත සමුවේ පුතේ ඉඩ තියලා ටිකක් ලියා ගන්න. ඔව්. ඔය ටික නම් කමා දාලා ලිව්වත් කමක් නැහැ. පහ හරියටම ලියන්න ඕනේ නැහැ. බලන්න දත්ත 25ක් ඇති. කමා දාලා ලිව්වත් කමක් නැහැ. දැන් ඔහෙන්ට ඔහොම ලියා ගන්න ඔය ටික. මේ දත්ත ටික. මේ දත්ත ටික තමයි උන්තර පත්‍ර සටහනක දක්වන්න ඕනි. සර් ඔය ටික වෙනම ලියන්නද? ඔව් ලියන්න. මේ ප්‍රශ්නයට මේ ටික ලියන්න. තාම උන්තර පත්‍ර සටහන යන්නේ නැහැ. මේ දත්ත ටික සඳහා තමයි අපි උන්තර පත්‍ර සටහන පහත දත්ත සමූහය වුන්ත්‍ර පත්‍ර සටහනක දක්වන්න. ලියාගෙන ඉවරද? මේ 51 දෙපාරක් නෙවෙයි තුන් පාරක් තියෙනවා ළමයි. දෙපාරක් නෙවෙයි තුන් පාරක් ලියලා තියෙනවා. දැන් මට තුන් පාරක් ලියා ගන්න ඕනේ මේකයි. තුන් පාරක් ඕනේ. එකම දත්තේ නැවත ලියවිලා තියෙනවා. එච්චරයි. කතාව හිතන්න බෑ. මේ පුතේ හිතන්නකෝ පන්තියක ඉන්න ළමයි 25ක් මේ ලකුණු ටිකක් කියලා දැන් පන්තියක ඉන්න ළමයි 25ක් ගණන් පේපර් එකකට ගත්ත ලකුණු ප්‍රමාණය. ලකුණු 60න් විතර දීලා තියෙන හිතන්නකෝ. 60න් දීලා 100න් නෙවෙයි. 60න් එක්කෙනේ ලකුණු 3යි අරන් තියෙන. එක්කෙනේ 5යි 7යි එහෙම හිතා ගන්න. තොරයි. 51 තුන් දෙනෙක් ඉන්න පුළුවන්. 51 තුන් දෙනෙක් ඉන්න පුළුවන්. 58 කෙනෙකුත් තියෙනවා. 100න් කියලා හිතුවොත් කමක් නැහැ. 100න් 58. 80 ගණන් 90 ගණන් නැහැ කියලා හිතන්නකෝ ඒත් කමක්. තුනේ එක්කෙනෙකුත් ඉන්නවා. 51ක් ගත්ත ළමයි තුන් දෙනෙක් ඉන්නවා. එහෙම හිතා ගන්න. ඔන්න අපේ නම් පුතේ වුන්ත්‍ර පත්‍ර සටහනකට පුතේ වුන්ත්‍ර පත්‍ර සටහනක දත්ත දක්වන්න පුළුවන් ඒ දත්ත ටික ආරෝහණ ක්‍රමයට තියෙනවා නම් බලන්න ආරෝහණ ක්‍රමයට තියෙන්නේ කියන්නේ 3 5 7 12 13 15 17 19 ඔහොම තියෙන්නේ ආරෝහණ ක්‍රමයට නේද තියෙන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට තියෙන්නේ එහෙනම් අපිට පහසුවෙන් දක්වන්න පුළුවන් සමහර ගණන් වල ඔය ටික අපිට හදලා දෙන්නේ නැත එතකොට අපිට හදලා කරන්න පුළුවන් නැත්නම් හිතින් හදම පුරවන්න පුළුවන්. ඒ කැමති ක්‍රමයකට යන්න පුළුවන්. මේව දුන්නාට පස්සේ ආරෝහණ ක්‍රමයට දීලා චෙක් කර ගන්නවා. දීලා නැත්නම් ඔයාලට පුළුවන් නැවත ඒ ටික සකස් කරලා ආයෙ ලියන්න. නැත්නම් සකස් කරලා ආයෙ ලියන්න නැතුව හිතින්ම ආරෝහණ පිළිවෙල මේක ලොකුයි කියලා තර්ක කර පුරවන්නත් පුළුවන්. ඒවා අපි ගණන් වලදී බලමු. ඔන්න බලන්න පුතේ වුන්ත්‍ර පත්‍ර සටහන ස්කෙච් එක නැත්නම් සටහන කොහොමද එන්නේ කියලා. මේ පැත්තේ පුතේ වෘත්තය. පත්‍රේ වගුවක් විදිහට ගහන්නේ නැහැ. ওই විදිහට ගහුවම ඇති. වගුව මෙහෙම සම්පූර්ණ කරන්න ඒවා මුකුත් ඕනේ නැහැ. right. පළවෙනි දත්තේ කවුද? පොඩිම දත්තය 3 නේද? 3 නේද? ළමයි. ඔව් සර්. ඔව් සර්. පුතේ 3 රුන්තේ කීයද? 3 කියන්නේ බිංදුවේ සිට 9 දක්වා සංඛ්‍යාව. රුන්තේ කීයද? බිංදුව. පත්‍රයේ කීයද? 3. 3 මේ පැත්තෙන් දැන්. හරිද? ඊට පහට ගියා. ඊළඟ පුතේ විශාල දත්තේ 5. 5 වෘත්තයේ කීයද? 5 වෘත්තයේ කීයද? බිංදුව. පුතේ පත්‍රයේ කීයද? 5. ඊළඟ පුතේ වෘත්තයේ බිංදුව දාලා ආයි 5 එහෙම ලියන්නේ නැහැ. එක වෘත්තයයි බිංදුව තියෙන වෘත්ත එකයි තියෙන්නේ නම් 5ටත් වෘත්තයේ බිංදුව නිසා පත්‍රය පොඩ්ඩක් 3 ගාවෙන් ඉඳ තියලා 5යි ඉන්න ඕනේ. වෘත්තයේ එකපාරයි බිංදුවේව එකපාරයි. බිංදුවයි 3යි 3 බිංදුවයි 5 කියන්නේ 5 කියන. එහෙනම් 7 7 වෘත්තයේ කීයද පුතේ? බිංදුව. ආයි මෙතන බිංදුව දාලා 7 එහෙම ලියන්නේ මේ බිංදුවේම අපිට 7 ලියා ගන්න පුළුවන් 5 සහ 3 අතර ක්‍රමා දාන්න අවශ්‍ය නැහැ චූටි ඉඩක් තියෙනවා වෙන් කරලා පෙන්නන්න නැත්තම් ලං කරලා ලියුවොත් 35 වගේනේ ක්‍රමා දාන්න ඕනි නැහැ හතක් පුතේ මෙහෙම ලියනවා
ඔය බලන්න ඔය බිඳුවේ කතා ටික පැහැදිලි වෙච්ච අය ප්‍රෙස් සෑන් කරන් ඩෝන් ගාන මේ ගාණෙන් කොම් පැහැදිලි වෙන්න ඕනි ඒකයි දැන් පුතේ අපි 7න් පස්සේ ඊළඟ ලොකු සංඛ්‍යාව 12 දැන් 12 වෘත්තේ කීයද 1 දැන් බිඳුවේ සිට වෘත්තේ 1 දක්වා එනකොට අපි යටින් බිඳුව යටින් 1 දාගන්න දැන් එකේ වෘත්තේවා එහෙනම් දෙක කොතනද ලියවෙන්න ඕනි පත්‍රේ අර 3 කියපු සංඛ්‍යාව ලටිම පුතේ ලස්සනට ලියන්න ඇද කර කර මේ තැන් තැන් ගාලා ලියන්න එපා මේ සංඛ්‍යා පිළිවෙලට එකයට එක එන විදිහින් ලියන්න මෙයා යටින් මේවා යන්න මෙයා යටින් මේවා මෙයා යන්න ආයි පුතේ 13ට යමු වෘත්තේ 1යි 3 5 යටින් ගානට 5 පිළිවෙල ලියුවම ලස්සනයි 15 එකේම 5 17 එකේම 7 තව එහාට යන්න යනවා කොහොමද 19 එකේම 9 ඔය බලන්න මම දැන් වෘත්තේ එකට අදාළ එක පිළිගුවා ඒක ගැටලුවක් තියෙන කවුරු හරි ඉන්නවනම් අහන්න ඇයි සර් එහෙම උනේ කියලා කාටවත් අවුලක් නෑ නේද අවුලක් තියනවද මෙන්න 12 තේරුන්නේ මෙන්න 12 මෙන්න 13 මෙන්න 15 මෙන්න 17 මෙන්න 19 ඔන්න ආයි අහගන්න 3 වෘත්තේ බිඳුව ආයි අහගන්න 3 බලන්න මෙතන බිඳුව ඉන්නේ බිඳුව දැම්මා 3 ලිව්වා පත්‍රයේ පැත්තේ 3 ලිව්වා ඊට පස්සේ නැවත පුතේ පහේදිත් වෘත්තේ බිඳුවයිනේ පහේදිත් වෘත්තේ ඉස්සරහදින බිඳුව එයා ඒ වෘත්තේ පේලියම 5යි නැහැ ලිව්වා 3ට වඩා ලොකු සංඛ්‍යාවක් 7 ඊට පස්සේ මේ සංඛ්‍යා තුන ඉවරනට පස්සේ මෙයා හරි මෙයාට 12 12 බැලුවම වැඩ දෙනවා වෘත්තය 1 එහෙනම් බිඳුවට යටින් තමයි 1 ලියවන්නේ එතකොට පුතේ මේ හැම එකෙම මේක මම දැන් යටින් ඉර ගන්න හැම එකෙම 12 13 15 17 19 ඒ සියලුම දත්තවල පුතේ වෘත්තය එකමයි නේ 1 1 1 1 1 ඒ සියල්ල එකේ තීරුවේ ලියනවා පත්‍රයේ පැත්‍රේ ඉඩ තිය එක ස්ථානයේ ඉලක්කන ටික මෙන්න 12 ලිව්වා එකත් සමග 2 12යි එකක් සමග 3 13 ලිව්වා 15 ලියන්නේ කොහොමද එකත් සමග 5 17 ලියන්නේ කොහොමද එකත් සමග 7 19 ලියන්නේ එකත් සමග 9 දැන් පැහැදිලි වෙන්නේ නැති කතාව අන්න පුතේ පුංචි වැඩක් මෙතන ඉති අපේ කවුද 12 13 15 17 දැන් පුතේ එක ස්ථානයේ දස ස්ථානයේ ඉලක්කම එක කට්ටිය ඉවරයි දැන් ඊළඟට තියෙන්නේ 20 20 ඒ පුතේ වෘත්තේ කීයද 20 වෘත්තේ කීයද 2 ලිව්වා දැන් 20 කොහොමද දක්වන්නේ දස ස්ථානයේ පත්‍රයේ කීයද 20 බිඳුව දැම්මා 22 වෘත්තේ කීයද 2 පත්‍රය 2 දැන් පුතේ 20 ඒවා ඉවරයි නේද 20 ගණන් ඒවා ඉවරයිනේ 22කින් පස්සේ ඉවරයි ඊට පස්සේ ඉන්නේ 30 වෘත්තේ කීයද 3 පත්‍රය බිඳුව 33 වෘත්තේ කීයද 3 පත්‍රය 3 අපිට ඒක කියන්න 38 වෘත්තේ 3මයි ඒ නිසා ඒ පිළිවෙල ඉවරයි 8 40 4 වෘත්තේ 4 නිසා ගන්න වෙනවා එකම වෘත්තේ තියෙන අය තමයි එක පිළියෙ ලියන්නේ 40 එහෙනම් 40 ලියන්න මේක තියෙන බිංදුව දා ගන්නවා පත්‍රේ 41 එක දානවා 41 ලියනවා 43 44 46 47 ඒ විදිහට පුතේ දැන් 40 ගණන් ගොඩාක් තිබ්බා 40 තිබ්බ මේ අපිට මේ සංඛ්‍යා කියවන්න පුළුවන් ඔන්න බලන්න මම 40 ගණන් සංඛ්‍යා ඔක්කොම කියනවා 4යි බිංදුව 40 තිබ්බ නේද ඔව් 41 හරි 43 තියෙනවා 44 46 47 40 සංඛ්‍යා ටික තමයි මේ ලියවිලා දින එක පේලියට දැන් පුතේ 40 ගණන් ටික ඉවරයි නේද 40 ගණන් ටික ඉවරයි 47 දැන් ඉන්නේ 50 එහෙනම් අපිට ආයේ වෘත්තය අවශ්‍ය වෙනවා පහේ ඒවා. උරන්න බලන්න තනියෙන් ওই පහේ ටික
right එහෙනම් දැන් මේ chart එක ගහලා පුතේ උන්ත්‍රේ සහ පත්‍රේ වගුව ගහගෙන වගුව නෙවෙයි සටහන ගහගෙන මේ සංඛ්‍යා ටික ඔයා ලියාගත්තනේ. ඔයා තනියෙන් පහේ ටික පුරවන්න බලන්න. හරි ලේසි වැඩක් තියෙනවා. ඔය බලන්න තවමත් මේ වැඩේ තේරිච්චි නැති කවුරු හරි ඉන්නවා නම් ප්‍රෙස් හෑන්ඩ් කරන්න. තේරිච්චි නැති අය ප්‍රෙස් හෑන්ඩ් කරන්න. බය නැතුව ප්‍රෙස් හෑන්ඩ් කරන්න. කියන්න 50ම තරුෂ හරිද වැඩේ ඔයා මං අහුව නේද? තේරුම් නැහැ කිව්වා තරුෂ හරිද? හරි හරි නේද වැඩේ? පොඩි වැඩක් තියෙන්නේ යන්නේ ගානක් දෙයක් හදනකොට ඕක අවුලක් නැහැ. පුතේ 50 ගණන් පුරවමු. මේ බලන්න දැන් 50 ගණන් වලදී කතාව. 50 තියෙනවා පුතේ. 50 ඒ නිසා 5යි බිඳුව. ඔන්න 50 ලියුණා. 51 51 තර පුතේ 5 ලියවිලා තියෙනවා. ඒ නැවත 51ක් තියෙනවනේ. දැන් කුලකවල වගේ කුලකවල අපි එකම සංඛ්‍යාව නැවත ගන්න නැහැනේ. හැබැයි මේකෙදි අපි ඒව සටහන් වෙන්න ඕනේ. එහෙනම් 51ට එකක් ලිව්වා ආයි තව 51ක් නිසා තවත් එකක් ලියන්න. ඔන්න 51. තව 51ක් තියෙනවා. ඒකටත් තව එකක් ලියන්න. 51 ඒවා තුනක් නිසා 50 තීරුවේ වෘන්තේ 5 වෙච්ච එකේ ඒවා තුනක් ලියන්න. මේ 51 ඒවා තුනක් තියෙන නිසා එකේ තුනක් ලියනවා මේ 50 51 51 51 ආයෙ තියනවා පුතේ 53 එහෙනම් මෙතනින් 3 ගන්න 3 මෙතනින් 8 8 පුතේ මේ බලන්න හොඳට බලන්න මේ ටික පැහැදිලි වෙන ලියන්න මේ පේලි එක කෙලින් ලියන්න එක කොටුවේ ලියන්න මේ පැත්තට එක කෙලින් ලියන්න මේවා එක දිගට පහළට කෙලින් මේවා එක දිගට කෙලින් තියෙනවා කෙලින් සමහර ඒවා ඉලක්කම් දෙකයි ලියවෙන්නේ. කමක් නැහැ. සමහර ඒවා 3ක් 5ක් 7ක් 6ක් 7ක් ලියවෙන්න පුළුවන්. හැබැයි ඒ ලියන තීරුවේ ඔයා කොටුවක් කර කොටුවක් ලියුවනම් මේවා ලස්සනට එනවා. කොටුවක් කර කොටුවක් ලියන්න. පණහේ තීරුව පුරවගත්තද පහේ තීරුව 50 ගණන් වල සංඛ්‍යා ටික වෘන්තේ පහ වෙච්ච ටික හරිද වෘන්තේ පහ වුණාම පුතේ ලියවෙන්න ඕනි 0.1138 මේවා අතර කමා දාන්න අවශ්‍ය නැහැ ඉඩක් තියන්න හොඳ පැහැදිලි ඉඩක් සමාන ඉඩක් තියන්න තීරු සහ පේලි එක විදිහට ලියන්න තීර සහ පේලි එක විදිහට ලියන්න එකම කෙලින් එන විදිහට ලියන්න පේලි තීර කෙලින් එන විදිහට කොටුළු පොතේ ලස්සන ලියන්න පුළුවන් දැන් පුතේ මට පොඩ්ඩක් දත්ත ටික දැන් ඊළඟ කතාව දැන් බලන්න දත්ත කීයක් තිබ්බද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 හරිනේ පස්සට 25 තියෙනවනේ එතකොට පුතේ මේ දත්ත 25ම වුන්ත්‍ර පත්‍ර සටහනේ තියෙනවා. ඒක අපි චෙක් කරගන්නේ කොහොමද? ඔයා පත්‍රය පැත්තේ හොඳට අහගන්න පත්‍රය පැත්තේ තියෙන ඉලක්කම් ටික ගණන් කරන්න. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20 21 22 23 24 25 25ම තියෙනවා. ඔයාට මෙතන 25ක් තිබිලා මෙතන 24ක් ආවනම් එකක් මග ඇරිලා ඒක හොයලා නැවත නිවැරදි කරගන්න සිද්ධ. මෙතන 25ම නම් පුතේ පත්‍රයේ පැත්තේ ඉලක්කම් 25ක් ලියවිය යුතුයි. එහෙනම් 51 තුනක් තිබ්බනම් එකේ ඒවා තුනක් පහේ වෘන්තය යටතේ ලියවෙන්න ඕනේ. ඔයා එකපාරක් ලියුවොත් මේ ඉලක්කම් ගන්න සංඛ්‍යා ගන්න අඩු වෙනවනේ දත්ත ගන්න අඩු වෙනවනේ. ඊළඟ කතාව තමයි පුතේ මේ බලන්නකෝ දැන් දැන් මම දත්ත ටික මකනවා. උඩ තියෙන දත්ත ටික මකනවා. දැන් අපි මේ වෘන්ත පත්‍ර සටහන දිහා බැලුවට පස්සේ ඔයාලට තේරෙන්න ඕනි 25ම තියෙනවා. එහෙනම් හරි. පුතේ 0.3යි. මේ කියලා දෙන 3 ගැන. දැන් දත්ත නැතුව මට තීරණය කරන්න පුළුවන්.
පුතේ මම මේ 2යි මම මේ සංඛ්‍යාවයි රවුන්ඩ් කරා. මට කියන්න මෙන්න මේ මම රවුන්ඩ් කරපු වෘත්තය සහ පත්‍රය දිහා බලලා මේකේ නිරූපණය වෙන සංඛ්‍යාව කීයද? 22 පුතේ මේ 4 සහ මම මේක රවුන්ඩ් කරා. මොකද කියවෙන්නේ? 44 5 සහ මේක රවුන්ඩ් කරා. මොකද කියවෙන්නේ? 51 මේ 5 සමග මම රවුන්ඩ් කරනවා 3. 53 එහෙනම් පුතේ ඔයාලට තේරෙනවා වෘත්ත පත්‍ර සටහනක දැම්මට පස්සේ ඒ අර සංඛ්‍යා ටික ගැන කියන්න ලේසි. ඊළඟ කතාව තමයි පුතේ ඒ දප්තරික අඳුර ගන්න පුළුවන් පහසුවෙන්ම මේ මෙතන ඇත්තම කතාව පුතේ මේ බලන්න බිංදුවේ සිට 9 දක්වා සංඛ්‍යා මෙතන ලියවිලා තියෙනවා. බිංදුවේ ඉඳන් 9 දක්වා. ඊට පස්සේ පුතේ 10 සිට 19 දක්වා මෙතන ලියවිලා තියෙනවා. ඊට පස්සේ 20 ටික 29 දක්වා ඔතන ලියවිලා තියෙනවා. ඊට පස්සේ 30 සිට 39 දක්වා. 40 සිට 49 දක්වා. 50 සිට 59 දක්වා සංඛ්‍යා ටික ඔතන ලියවිලා තියෙනවා. මේ හරියට නිකන් මෙන්න මේ කාණ්ඩ වලට සංඛ්‍යා වෙන් කරා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. වෘත්තපත්‍ර සටහන. ඔයාලට තේරෙනවා. එතකොට සංඛ්‍යාව කියව ගන්න පුළුවන්. ඊළඟ කාරණාව. කාරණා ගොඩක් මේ කියාගෙන යන්නේ. එතකොට පුතේ අපි ලියනකොට මුලින්ම ලියුවේ කීයද 3. ඊට පස්සේ 5. 7. ඊට පස්සේ 12. මේ 12නේ. මේ කීයද? 1යි 3යි ගත්තාම 13. මේ 15. මේ 17. මේ 19. මේ 20. 22. 30. 33. 38. එතකොට පුතේ මේ ලියවෙන්න ඕනි වෘත්ත පත්‍ර සටහනක සියලුම දත්ත මොන ක්‍රමයකද? ආරෝහණ පිළිවෙල. ආරෝහණ. පුතේ තව කතාවක් තියෙනවා. වැදගත්ම කතාව. දැන් මගේ වෘත්ත පත්‍ර සටහන ඔයාලට මේ යටම පේන්නේ නැති නිසා මේ සටහනමයි මම මේ යන්නේ. නැවත මම ඉලක්කම් ලියන්න යන්නේ නැහැ. දැන් පුතේ ඔයා දන්නව නේද? මේකෙන් කියවෙන්නේ චුට්ටක් බලන්න. 1 ඇල ඉරක් 2. මම මෙන්න මේ අවස්ථාව ගත්තේ. මෙන්න මේක ගත්තේ. 1 ඇල ඉරක් 2. යන මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද පුතේ? 1 ඇල ඉරක් 2. 1 ඉරක් 2 මේකෙන් යනු 12 යන්නයි. එහෙම නේද? 1 වෘත්තයේ පැත්තේ ඉර කියන්නේ මේ ඉරමයි. මේ 2 යනු 12 යන්න. 12 නේද? මේ වගේ පුතේ අපි එකක් අර වෘත්ත පත්‍ර සටහනේ ලියලා පෙන්නනවා. යතුර කියලා. ඒ කියන්නේ යතුර කියන්නේ මොකක්ද දන්නවද? මේ වෘත්ත පත්‍ර සටහනේ මොන සංඛ්‍යා ගැනද කියවිලා තියෙන්නේ. 1 ඉරක් 2 යනු 12 යන්න. මේ වගේ හින් කියවලා තියෙන්නේ 12 කියලා අපි කියවලා පෙන්නලා දෙනවා. දැන් සටහන දැක්කහම හිතෙන්න බෑ මේ මොන සංඛ්‍යාවද කියලා. ඒකට තමයි මේ යතුරක් දෙන්නේ. යතුරක් කියන්නේ නිකන් හින්ට් එකක්. හින්ට් එකක් කියන්නේ තේරෙනවනේ. අර උදව්වක් දෙනවා. කෙනෙක් බැලුවට පස්සේ එයාට තේරුම් ගන්න. 1 ඉරක් 2 කියන්නේ 12. එතකොට අනිත් ඒක දැක්කම අනිත් පැයට තේරෙනවා. එහෙනම් 3 ඉරක් බිංදුව කියන්නේ 30. 2 ඉරක් බිංදුව කියන්නේ 20. කො බලන්න මේ යතුර ගැන පැහැදිලි වෙච්ච අය. යතුර කියන්නේ අදාළ එකට අදාළ එකක් අරගෙන. දැන් මම ගත්තේ යතුර 1 ඇල ඉරක් 2 යනු 12යි. තව කෙනෙක්ට ගන්න පුළුවන් මෙහෙම යතුර. ඌකට වෙන කෙනෙක්ට ගන්න පුළුවන් 2 ඉරක් බිංදුව යනු 20 යන්න. එහෙම කෙනෙක් තව කෙනෙක්ට ඒ යතුර ලියන්න. තව කෙනෙක්ට ලියන්න පුළුවන් 3 ඉරක් බිංදුව යනු 30 යන්න. මේකෙන් එකක් අරගෙන ලියනවා. 4 ඉරක් බිංදුව යනු 40 යන්න. ඒ වගේ එකක් ලියලා යටින් පෙන්නනවා. රයිට්. ඔයාලා ලියව වෘත්ත පත්‍ර සටහනේ යටින් මෙන්න මේ යතුරත් ලියලා දාන්න. යතුර. 1 ඇල ඉරක් 2 1 ඉරක් යනු 2 යනු 12 යන්න. ඕක දැක්කට පස්සේ ඕන කෙනෙක්ට තේරෙනවා බිංදුව ඇල ඉරක් 3 කියන්නේ 3ම. බිංදුව ඉරක් 5 කියන්නේ 5. හරි. ඔයාලගේ වෘත්ත පත්‍ර සටහනේ යතුරත් පහලින් ලියා ගන්න. සටහනේ යටින් පොඩ්ඩක් දකුණු පැත්තට වගේ වෙන්න ලියා ගන්න. පල්ලේ ලියුවම එතන. හරි. මේ වගේ වෘත්ත පත්‍ර සටහන තිබුණා මේ යටින් ලියන යතුර. හරි. පුතේ මෙහෙම ලියන්න ඊළඟ පොඩක් තරුවක් දාලා මෙහෙම ලියන්න කාරණා ටිකක්. වෘත්ත පත්‍ර සටහනේ
පුවන්තර පත්‍ර සටහනේ පුවන්තර පත්‍ර සටහනේ සංඛ්‍යා පුවන්තර පත්‍ර සටහනේ සංඛ්‍යා පුවන්තර පත්‍ර සටහනේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලිවිය යුතුය. ආරෝහණ පිළිවෙලට ලිවිය යුතුය. පුවන්තර පත්‍ර සටහනේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලිවිය යුතුය. ඊළඟ කරුණ ඔයාගෙන ලේට් එක දෙන්න. සර් ආයි කියන්නකෝ. වුන්ත්‍ර පත්‍ර සටහනේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලිවිය යුතුය. එහෙනම් 3 ලියලයි 5 ලියන්න. 5 කලින් එහෙම ලියන්නේ නැහැ. 12 ලියලා 13 ලියන්න. 13 කලින් ලියලා 15 පස්සේ නැත්තම් 13 ලියලා ඊට පස්සේ 12 ලියන්න යන්නේ නැහැ. 12 කලින් ලියලා 13 ඊට පස්සේ. ඔය සාමාන්‍ය දේවල් තේරෙනවනේ. ඊළඟ කාරණා පුතේ එක් වෘත්තයක් යටතේ එක් වෘත්තයක් යටතේ එක් වෘත්තයක් යටතේ එක් වෘත්තයක් යටතේ පත්‍ර කිහිපයක් ඇති විට එක් වෘත්තයක් යටතේ පත්‍ර කිහිපයක් ඇති විට එක් වෘත්තයක් යටතේ පත්‍ර කිහිපයක් ඇති විට පත්‍ර කිහිපයක් ඇති විට ඒවා එක පෙළට 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 සමාන ඉඩ පරතරයක් තබමින් ඒවා එක පෙළට සමාන ඉඩ පරතරයක් තබමින් සමාන ඉඩ පරතරයක් තබමින් ඒවා එක පෙළට සමාන ඉඩ පරතරයක් තබමින් ලිවීම සිදු කරයි. ඒ කියන්නේ පුතේ දැන් අපි හිතමුකෝ වුන්ත්‍රේ එක තියෙනවා අර පැත්තෙන් 12 ඉන්නවා 13 17 ඉන්නවා 19. උඩ එක පෙළට ලියනවා සමාන ඉඩ පරතරයක් ලෝකේ කතාව. මේ වුන්ත්‍රේ යටතේ පත්‍ර 4ක් තියෙනවා. ඉතින් ඉඩ තියලා ලියනවා. එච්චරයි. කමා දාන්න ඕනේ නැහැ. ඊළඟ කාරණාව වුන්ත්‍ර පත්‍ර සටහනේ නිරූපණය කර ඇති සංඛ්‍යා පිළිබඳව වුන්ත්‍ර පත්‍ර සටහනේ නිරූපණය කර ඇති සංඛ්‍යා පිළිබඳව වුන්ත්‍ර පත්‍ර සටහනේ නිරූපණය කර ඇති සංඛ්‍යා පිළිබඳව 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 ඉඟියක් ලබා දීම සඳහා ඉඟියක් ලබා දීම සඳහා ඉඟියක් ලබා දීම සඳහා
සඳහා ඉංගියක් ළඟා වීම සඳහා එහි යතුර සඳහන් කිරීම සිදු කරයි. එහි යතුර සඳහන් කිරීම සිදු කරයි. පුතේ දැන් මේ දිලා යන මේ ප්‍රශ්නේ පහත දී ඇති දත්ත සමූහය 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 වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. සාහිත්‍යයන්කු පහත දී ඇති දත්ත සමූහය වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. පහත දී ඇති දත්ත සමූහය වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. පුතේ දත්ත 20ක් දීලා තියෙනවා. ඔව් ලියාගමු. පුතේ මේ ටික ලියා ගන්න කවුරුත් දැන්ට අඳින්න එපා ඈ. මම වෙනස් විදිහකට පොඩ්ඩක් කියන්න හදන නිසා මේ ටික ලියා ගන්න වැඩි විතරක් කරන්න. කවුරුත් උන්තරපත් සටහන අඳින්න එපා. ඇඳුත් එහෙම නෝට් එක සවුත් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි ඈ. ලියාගෙන ඉවරද? ආම නැද්ද? සාරේ right. දැන් පුතේ ඔයාලට මුල්ම කාරණාව තමයි හොඳට අහගන්න දැන් හැමෝම මේ හැම දත්තයක්ම පුතේ බැලිහා බැලුවොත් ඔයාලට දෙනවා 7 17 20 38 19 ආයෙ තියෙනවා 5 3 ආරෝහණ පිළිවෙලට නැත. පළවෙනි කාරණාව. මම හිතන්නේ ඕගොල්ලෝ දෙක දකින්න ඇති දැක්ක ගමන් දත්ත ටික ආරෝහණ පිළිවෙලට නැහැ. එතකොට පුතේ කෙනෙක්ට මම මේ කෙනෙක් හොඳට අහගන්න පටල ගන්න එපා. කෙනෙක්ට පුළුවන් මේ දත්ත ටික දුන්නාට පස්සේ නැවත ආරෝහණ පිළිවෙලට ලියන්න. හරිද? ආරෝහණ පිළිවෙලට ලියලා ඒක ඊට පස්සේ වෘන්ත පත්‍ර සටහනක දක්වන්න පුළුවන්. හරිද? කෙනෙක්ට පුළුවන් ආරෝහණ පිළිවෙලට ලියලා වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. තවත් කෙනෙක්ට මෙහෙම වැඩක් පුළුවන්. තවත් කෙනෙක්ට මෙහෙම වැඩක් පුළුවන්. මේ ක්‍රමය හැබැයි මම කිරින්ද අහන් ඉන්න කෙනෙක්ට පුළුවන් පුතේ මෙහෙම. සාමාන්‍ය වෘන්ත පත්‍ර සටහනක් අඳින්න. දැන් ඔක ටිකක් වෙලා යනවා නම් වෘන්ත පත්‍ර ආරෝහණ ක්‍රමයට හදාගන්න මේ ක්‍රමේදී පහසුයි වැඩි. හරිද?
දැන් බලන්න පුතේ ඔයාලට තේරෙනවා 7 වගේ සංඛ්‍යා ඉන්නවා. ඒ කියන්නේ වෘන්තයේ බිඳුව වෙච්ච කට්ටිය ඉන්නවා. 17 19 වගේ කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ වෘන්තයේ එක වෙච්ච කට්ටිය ඉන්නවා. ඊට පස්සේ පුතේ 20 ගණන් ඉන්නවා. 22 ඉන්න නිසා 20 ගණන් ඉන්න වෘන්තයේ දෙක වෙච්ච කට්ටිය ඉන්නවා. හරිද? ඊට 30 ගණන් ඉන්නවා පුතේ. වෘන්තයේ 30 ගණන් අය ඉන්නවා. වෘන්තයේ 4 වෙච්ච අයත් ඉන්නවා. 40 ගණන් ඉන්නවා. 50 ගණන් නැහැ නේ. එහෙනම් ඔන්න වෘන්තයේ පැත්ත පුරව ගත්තා. ඊට පස්සේ පුතේ අපි සංඛ්‍යාවෙන් සංඛ්‍යාව පුරවගෙන යනවා. මේ ආරෝහණ ක්‍රමයට හදන්න නැතුව කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ. පස්සේ ආරෝහණ ක්‍රමයට හැදෙනවා මේක. දැන් 7 ගන්නවා. හරිද? 7 අහුවෙන්නේ කොකටද? වෘන්තයේ මේකට නේද? බිඳුවටනේ 7 අහුවෙන්නේ. එහෙම නේද? ඔව් සර්. ඔව් 7 ලිව්වා. ඔව් සර්. ඔව් ලිව්වා. ඊට පස්සේ පුතේ 17. 17 අහුවෙන්නේ එක තියෙන මෙතන 7 දාගත්තා. 20 මෙතෙන් අහුවෙන්නේ. 38 මෙතෙන් අහුවෙන්නේ. 19 නැවත කොහෙටද යන්නේ? මෙතෙන් 9 දාගත්තා. 5 මෙතෙන් යනවා. 3 මෙතෙන් එන්නේ. 18 මෙතෙන් යනවා. 22 මෙතෙන් එනවා. 44 පුතේ මෙතෙන් යනවා. 19 මෙතෙන් යනවා. 32 මෙතෙන් යනවා. 35 මෙතෙන් යනවා. 18 මෙතෙන් යනවා. 12 මෙතෙන් යනවා. 9 මෙතෙන් යනවා. 12 නැවත මෙතෙන්ද මෙනවා. දුහැ දෙකක් තියෙනවා. 30 මෙතෙන් යනවා. 40 මෙතෙන් යනවා. 48 මෙතෙන්. දැන් පොඩ්ඩක් බලමු. දත්ත 20ක් තියෙනවා පුතේ. මෙතනත් දත්ත 20 තියෙනවා බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. දත්ත 20 ලියුණා. හැබැයි මේක වැරදි. ඇයි වැරදි හේතුව? වැරදි ඇයි? පිළිවෙලට ලියන්න නැති හින්දා. ඔව් පුතේ ආරෝහණ පිළිවෙලට ලියලා නැහැ. වෘන්ත ප්‍රත් සටහනක් වුණාම ආරෝහණ පිළිවෙලට තියෙනවා. හැබැයි අපිට මේක හදාගත්තට පස්සේ ආරෝහණ පිළිවෙලට ලියන්න ලේසි. ඇයි හේතුව? මේ පත්‍රයේ සංඛ්‍යා ටික බල ඉලක්කම් ටික බලලා ඒවා මාරු කරන්න තියෙනවා. පොඩි කියන ලොකු එක. ඔන්න බලන්න මම මේක දිහා බලාගෙන දැන් සකස් කරගන්නවා පුතේ වෘන්ත පත්‍ර සටහන. හරිද? මම මේ දත්තරේ දැන් මකන්න නෑ මට ඉන්න නැති නිසා. මුත්‍රය පත්‍රය. පුතේ ඔන්න බලන්න බිංදු ඒවා ටික. 7 5 3 9 අපි දන්නවා පොඩි මෙක් කෙනා 3. ඊට පස්සේ 5. 7 9. ඒක පැහැදිලි නේද? ඔන්න ඒක ආරෝහණ පිළිවෙලට හැදුනා. පුතේ මේවා ඊට පස්සේ එකේ ඒවා ටික. මුන්ත 1. පොඩි මෙක් කෙනා කවුද? 2. 1 ආයි දෙකක් ඉන්නවා. දෙකේ ඒවා ටික හරි. ඊට පස්සේ පොඩි මෙක් කෙනා පුතේ 7. 7 ඊට පස්සේ 8 ඒවා දෙකක් ඉන්නවා. ඊට පස්සේ 9 ඒවා දෙකක්. right බලන්න 1 2 3 4 5 3යි 6යි 7යි 3යි 6යි 7යි ඉතින් ලියන්න 20 පුතේ 2 බිංදුවයි 2යි 30 ඒවා අඩුම පුතේ 30 බිංදුව ඊට පස්සේ 2 5 8 4 ඒවා බිංදුව 4 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12 13 14 15 16 17 18 දැන් බලන්න උඩ එකේ පුතේ ආරෝහණ ක්‍රමයට හැදිලාද? ආරෝහණ ක්‍රමයට හැදිලාද? හැදිලාද? ඔව් සර්. ළමයි. ඔව් සර්. ඔව්. එහෙනම් පුතේ ක්‍රම දෙකක් තියෙනවා හොඳට අහගන්න. දත්ත ටික ආරෝහණ ක්‍රමයට දීලා නැත්නම් අපිට දීපු දත්ත ටික ලියාගෙන නැවත ඔයාට ආරෝහණ ක්‍රමයට හදාගන්න පුළුවන්. හදාගෙන කෙලින්ම මේ නිවැරදි වෘන්ත පත්‍ර සටහන හැදුව හැකි. නැත්තම් ඒ දීපු දත්ත ටික මේ විදිහටම දීපු විදිහටම පුරව ගන්නවා පිළිවෙලක් ගැන හිතන්නේ නැතුව බිංදු ඒවා ටික වෙනමයි එකේ ඒවා ටික වෙනම දෙකේ වෙන ඒක වෙන් කරගන්නවා. හම්බෙන සංඛ්‍යාව ඒකට දාලා වෙන් කරගන්නවා. පස්සේ පත්‍රයේ ඉලක්කම් ටික මාරු කරලා හරියට හදාගන්න පුළුවන්. හරිද? හැබැයි පුතේ ඔය ක්‍රම දෙකම නැතුව ආරෝහණ ක්‍රමයට නැවත ලියන්නෙත් නැතුව
මේ විදිහට මේක නැවත අඳින්නෙත් නැතුව හිතින්ම අපිට මේක පුරව ගන්නත් පුළුවන් එකපාරම. කොහොම හරි විභාගයට අවශ්‍ය වෙන්නේ මෙන්න මේක. මේක එහෙම ලියලා આવුත් වැරදි. මේක ලියලා මේක ලිව්වොත් අවුලක් නැහැ. ඒ වුණාට එහෙම අවශ්‍ය නැහැ වුණ ප්‍රපත්ත දෙකක් ලියන්න. හරිද? එළිම මේක ලියන විදිහට අපි හදාගමු. ඔයාට මේක මේ විදිහට හදලා මේ විදිහට හදන්න ඕනි නම් පැටලෙනවා නැත්තම් කෙලිම හදාගන්න බැරි නම් මේක කොලයක හදලා ඒක හදලා මේක දාන්න. පේපර් එකේ මේක අවශ්‍යයි. පේපර් එකට අවශ්‍ය වෙන්නේ මේක පමණයි. ඔබ බලන්න මම කියු කතාව තේරිච්ච අය. පුතේ දැන් මේක අපි යතුරු ලියමුකෝ දරුවනි යතුරු ගමු බලන්න. යතුරක් දාගමුකෝ. මම ගන්නවා මේක. 3 ඉරක් බිඳුව යනු කීයද? 3 ඉරක් බිඳුව යනු 30. 30 යන්න. ඒ වගේ එක යතුරක් දාගන්න. පුතේ දැන් ඔයගොල්ලෝ දත්ත ටික ලියන දක්වා නේද විතරයි කළේ නේද? හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. දත්ත ටික ලියාගත්තට පස්සේ වෙන මොකුත් ලියලා නැහැ නේ මම ලියන්න එපා කිව්වා. හරි. ඉතින් පස්සේ ලියන්න. ඉහත දත්ත සැලකූ විට ඉහත දත්ත සැලකූ විට ඉහත දත්ත සැලකූ විට ඉහත දත්ත සැලකූ විට ඒවා ආරෝහණ පිළිවෙලට ඒවා ආරෝහණ පිළිවෙලට සකස් කොට නැත. සකස් කොට නැත. සකස් කොට නැත. සකස් කොට නැත. ඒකටම ලියන්න. සකස් කොට නැත. සකස් කොට නැත. ඒකටම ලියන්න. එම දත්ත සියල්ල එම දත්ත සියල්ල නැවත ආරෝහණ ක්‍රමයට සකස් කොට 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 ලියා නැවත ආරෝහණ ක්‍රමයට සකස් කොට ලියා වෘන්තර පත්‍ර සටහන නිවැරදි ලෙස සකස් කරගත හැක. නිවැරදි ලෙස සකස් කරගත හැක. එහෙම පුළුවන්. දීලා දින දත්ත එක නැවත ආරෝහණ ක්‍රමයට හදලා මේක පුරව ගන්න එකපාරට. හරි. ඊට පහලින් ලියන්න පුතේ. ඊට පහලින් ලියන්න. නැතහොත් දත්ත දී ඇති පිළිවෙලටම නැතහොත් දත්ත දී ඇති පිළිවෙලටම පහත පරිදි
පහත පරිදි වුන්ත්‍රපත්‍ර සටහනක් සකස් කොට පහත පරිදි වුන්ත්‍රපත්‍ර සටහනක් සකස් කොට එමගින් නිවැරදි වුන්ත්‍රපත්‍ර සටහන ගොඩනගාගත හැක. හරි පුතේ මෙන්න මේ වැරදි එක නැත්තම් මේ හරියට පිළිවෙලට නැති එක ඔයගොල්ලෝ දැන් ලියා ගන්න. ඒක පමණයි ලියා ගන්න. මෙන්න මේක විතරයි ලියා ගන්න. මේ නිවැරදිව නැති එක. ඒකෙන් චතුරක් දාගමු ඈ. චතුර. එක ඇලයිරක් 7 යනු 17 යන්නයි. මේ නිවැරදි නොවන එක මම මේ කතිරයක් දාපු එක. මේක විභාගෙදී ඔයා මේක විතර ලියලාවත් වැරදි. මේක ලියලා අරක ලියුවොත් වැරදි නෑ. හැබැයි ඉතින් දෙකක් ලියන එක තේරුමක් නෑ. සර් දැන් දෙකම ලියන්න ඕනේද? නෑ මේ මම කතිර දාපු එක විතරයි ලියන්නේ. හරිද? කතරි දාපු එක විතරයි ලියුවේ. ඒක අවසන්ද? කතරි දාපු එක ලියලා ඉවරද? මේක තාම ලියන අය ඉන්නවද පුතේ? මේක ලියන ඉන්නව රේස් හෑන්ඩ් කරන මෙන්න මේක. ඔව් සර්. ලියන අය ඉන්නවනේ. සර් හරි. ඊට පස්සේ පුතේ මේකට පස්සේ ලියන්න. මේකට පස්සේ ලියන්න. දත්තවල අගයන් මේකට පස්සේ ලියන්න. මේකට පස්සේ දත්තවල අගයන් ආරෝහණ පිළිවෙලට සකස් කළ වුන්ත්‍රපත්‍ර සටහන කියලා පුතේ. සකස් කළ වුන්ත්‍රපත්‍ර සටහන කියලා මෙන්න හරිය දාපු එක ලියන්න. හරිය ලියන්න.
ඉතින් මට අද වැඩිපුර විනාඩි 12 මාටම අවසන් කරන්න අමාරු විනාඩි 10ක් 15ක් යනවා 12:45 විතර වේවි 40වත් වෙයි. ඔයාලා ඉන්න මොකද වැදගත් කරුණු දෙයක් උගන්වන්නේ මේවා මේ විදිහට මම හිතන්නේ කොහෙවත් ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙයි කියලා. නිසා අවධානයෙන් අවබෝධයෙන් කැපවීමෙන් අහගෙන ඉඳලා ගොඩ දාගන්න. මොකද මේ දැනුම අපිට O level වලදී අවශ්‍යයි. ඒ O level වලට ඕන මට්ටමේ පැහැදිලි කිරීමක් තමයි මම කරන්නේ. අටවසරේ ගාන හදා ගන්න ගේම ගහගන්න එක නෙවෙයි. අටවසරේ දැන් වාරි භාගයක් ඇත්තෙත් නෑනේ බලන්න ගියාම. හැබැයි ඔබට මාර්තු මාසයේ අග වාරි භාගයක් තියෙනවා. දැන් මම පාසල උගන්වන්න නිසා මම දැනුවත් වුණා. අපේ පාසලේ වුණත් අවසානයේ ඔයාලා 9ට දාන්න කලින් වාරි භාගයක් තියන්න මේ වෙනකොට හිතාගෙන ඉන්නවා. හැබැයි ඉතින් ආයි රට වහලා මොනවා හරි මොත් කියන්න බෑ. මේ වෙනකොට ප්ලෑන් කරලා තියෙන්නේ 9ට දාන්න කලින් අවසාන වාරි භාග තියන්න. ඒක හැම පාසලකම සිද්ධ වේවි. ඔබ එතෙන්ද හැඩ ගැහෙන්න. රට වහලා තිබ්බා කොරෝනා තිබ්බා මට කොරෝනා හැදුණා අපි නිරෝධායනය වුණා. ඔය මුකුත් හරියන්නේ නැහැ විභාගෙට. හැමෝටම ලකුණු 100න් මෙච්චරයි කියලා දෙනවා. මම පන්ති ගියේ නැහැ මට සිග්නල් තිබ්බේ නැහැ. ඉතින් ඒවත් ප්‍රශ්න තමයි පුතේ. කරන්න දෙයක් නැහැ නමුත්. අපිට තියෙන විදිහින් ඉගෙන ගන්න වෙනවා. සිග්නල් නැති දරුවෙක්ට කොහෙට හරි ගිහිල්ලා හරි නැත්නම් රෙකෝඩ් එක ඉල්ලගෙන නැත්නම් බැරිම නම් පෙළ පොතෙන් ගණන් බලාගෙන මොහරි ක්‍රමයකින් ඔයාට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් පාසල ආරම්භ කරලා ඉන්න පුතේ ඔබට උගන්වනවා. හැබැයි පාසලෙන් දැන් දවසක් කර දවසක් යන නිසා සියල්ලම ඔබට කෙරේගෙන බලාපොරොත්තු තියන්නත් බෑ. නමුත් ගුරුවරු උපරිම කැප වෙලා පාසල ගුරුවරු ගන්නනවා. ඉතින් ඔබ ඉගෙන ගන්න ඒ අතර ක්ලාස් යන්න කමක් නැහැ. ඒ හැම දෙයකින්ම කොහෙන් හරි විෂය කරුණු ටික ආවරණය කරගෙන පුතේ වැඩ ටික කරගන්න. දැන් ඔබ යන්නේ අමාරු 9 වසර 9 10 11 අවුරුදු 3යි O level. 9 වසරෙත් පුතේ විශාල දේවල් ටිකක් O level වලට අහනවා. මේ කියන්නේ ලොකු පන්තියක් ඇත්තට. එතෙන්ට යන්න ඔයා 8 දී හොඳ සූදානමක් තියෙන්න ඕනේ. හරි. පුතේ මේක ලියාගෙන ඉවරද? ඔව් සර්. එහෙනම් පුතේ මෙහෙම ලියන්න. දැන් ඊළඟ කාරණාව තමයි පුතේ දැන් ඔය ගුණත්‍ර ප්‍රත්‍ය දෙක සටහන් දෙකක් අඳින එක දැන් ගොඩක් වෙලාවට අපිට දෙන දත්ත ටික ආරෝහණ පිළිවෙලට දෙන්නේ නැහැ. පිළිවෙලට දුන්නේ නැත්නම් පිළිවෙලට හදාගෙන එකපාර ගුණත්‍ර ප්‍රත්‍ය සටහන හදන්න පුළුවන්. නැත්නම් වෙනම සටහනක් හදලා ඒකේ ආරෝහණ පිළිවෙලට නැතුව ලියලා පස්සේ මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඕවා පොඩ්ඩක් දුර වැඩනේ. ඒ නිසා අපි දෙන දත්ත ටික පොඩ්ඩක් පැන්සලක් අරගෙන යටි මිරි ගගා මොනවා හරි ක්‍රමයකට එකපාරම හදාගමු. ආරෝහණ පිළිවෙල. ඒ සඳහා ගාණක් බලමු අපි. මේව ලියන්න පුතේ. පන්තියක සිසුන් 25 දෙනෙකුගේ පන්තියක සිසුන් 25 දෙනෙකුගේ පන්තියක සිසුන් 25 දෙනෙකුගේ උස සෙන්ටිමීටර් වලින් පහත දැක්වේ. උස සෙන්ටිමීටර් වලින් පහත දැක්වේ. අර පුතේ මම දත්ත ටික දෙනවා. මේ 25 දිනක් නෙමෙයි අපි 20ක් කරගමු ඈ 20ක් කරගමු නැත්නම් වෙලා යනවා 20ක් කරගන්නකො සර් තේරුණා හරි එහෙම ලියා ගන්න පන්තියක ළමුන් 20 දෙනෙකුගේ උස සෙන්ටිමීටර වලින් පහත දැක්වේ ළමුන් 20කින් ඈ ළමයි 20යි. 4 අර 20යි නේ ළමයි 20කගේ උස දීලා තියෙන පුතේ. පන්තියක ළමුන් 20 දෙනෙකුගේ උස සෙන්ටිමීටර වලින් පහත දී ඇත. ඔන්න දත්ත ටික.
121 135 ඔක්කොම සෙන්ටිමීටර නෑ 129 145 152 20ක් තියෙනවනේ 4 වරක් 20. දත්තරික ලියාගෙන ඉවරද පුතේ? හරි සර්. ඉහත දත්ත වෘන්ත පත්‍ර සටහනක නිරූපණය කරන්න. ඉහත දත්ත වෘන්ත පත්‍ර සටහනක නිරූපණය කරන්න. දැන් පුතේ ඔයාලට තේරෙනවා ඔක්කොම තියෙන 100 ගණන්. 121 135 129 145 152 128. එතකොට පුතේ මට ওই දත්තරික බලලා කියන්න ආරෝහණ පිළිවෙලටද තියෙන්නේ නැද්ද? පළවෙනි ප්‍රශ්නේ. ආරෝහණ පිළිවෙලට තියෙන්නේ නෑ. නෑ. එතකොට පුතේ ඔක ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ. හදාගෙන ලියන්න. නැත්තම් අර එකක් හදලා ආයි ඒකෙන් අනිත් එක හදා ගන්න. ඉතින් ඔය මොන ක්‍රමයකට ගියත් වෙලාව යන නිසා අපි එකපාරම ලියමු. අපිට අවශ්‍ය වෙන්නේ නිවැරදි වෘන්ත පත්‍ර සටහනේ කොහොම හරි. එතකොට පුතේ තියෙන අඩුමගේ කීයද? මේ ටික බලලා හොඳට කියන අඩුම ගණන් 120 ගණන් තියෙන්නේ. අඩුමගේ කීයද? 121 නේද? 120 මේ 20 පුතේ එක අඩුමගේ 120. මං එහෙනම් 120 ගණන් ඒවා ටික පොඩ්ඩක් යටින් ඉරි ගහ ගන්නවා. මේ බලන්න මේ ක්‍රමය තමයි ආරෝහණ පිළිවෙලට එකපාරම අපිට කරන්න පුළුවන් ක්‍රමය. ඔයාලා පැන්සලක් අරගෙන දැන් 120 නේ අඩුම ගණන් පුතේ. එහෙනම් 120 ගණන් ඔක්කොම ඒවා යටින් ඉරි ගහ ගන්න. 120 මෙතන 128 ඉන්නවා 121 ඉන්නවා 129 කැන්සලින් කරන්නේ 125 120 මෙහෙම ලේසියෙන් එකපාර පුරව ගන්න පුළුවන්. පුතේ ඔච්චරයි නේද 120 ගණන් ඉන්නේ බලන්න පොඩ්ඩක් මට මග ඇරුණාද කියලා මගේ බෝඩ් එකකින් 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. 120 ගණන් 6ක් තියෙනවා. පුතේ දැන් පොඩිම සංඛ්‍යාව 120 කිව්වනේ. අපි 120 ගැන හිතන්නකෝ. 120 වෘන්තේ කීයද? 12 12. එහෙනම් වෘන්තය 12 දැම්ම පුතේ පත්‍රයේ බිඳුවයි. 120 ලිව්වා. මම එතකොට දැන් 120 මකා ගන්නවා. පුතේ ඊළඟට තියෙන සංඛ්‍යා පහෙන් ලොකුම එක්කෙනා කවුද? පොඩිම එක්කෙනා. 121 නේද? ඔව් 121ක් පුතේ මම 12 එකනේ. 121ක් ලියා ගන්න. දැන් ගෙලින්ම ආරෝහණ පිළිවෙලටම හැදිලා එනවා. ඊට පස්සේ පුතේ 122. එතකොට ඔන්න 122 ලිව්වා. 120 121 122 ඊට පස්සේ කවුද ඉන්නේ පුතේ? 125. කොහොම හරි ඔයා හරියට ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ. ඒකත් හරි. ඊට පස්සේ පුතේ 128 ඉන්නවා. ඊට පස්සේ ඉන්න 129. 12යි බිඳුවයි 120 121 122 125 128 129 බලන්න ඒ ටික ආරෝහණ පිළිවෙලට එකපාරම ලියුණා නේද? අවබෝධ වෙච්ච අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. right very good very good. දැන් පුතේ 120 ගණන් ඉවරයි නේද? ඊට පස්සේ 130 ගණන් නේද ඉන්නේ? 130 ගණන් නේද ඊට පස්සේ ඉන්නේ? ළමයි. ඔව් සර්. එතකොට පුතේ අපි 130 ගණන් ඒවා යටින් ඉරි ගහමු. 135 139 ඉන්නවා 132 ඉන්නවා 133 මේ මං ඉරි ගහපු හැර වෙන ඒවා තියෙනවද? නෑ සර්. නෑ. හරි. එහෙනම් පුතේ ඔය 130 ගණන් බැලුවාම පොඩි මේක කෙනා කවුද? 132 නේද? ඔව්. right. එහෙනම් 132 පුතේ වෘන්තය කවුද? 13. වෘන්තය කවුද? 13. කීයද? 13. 13. 12ට පස්සේ 13 වෘන්තය එනවා. එහෙනම් පුතේ 132 ගැන හිතුවාම මෙන්න 13 පත්‍රයට දෙක දාලා 132 ලිව්වා. ඊට පස්සේ පුතේ 133 තමයි ඊළඟට ඉන්නේ. 133ත් ලියමු. 13 3.
135 ලියමු. 13යි 5යි පත්‍රය. 139 ලියමු. 13යි 9යි. හරි. 130 ගණනුත් ලියමු. බලන්න 132 133 135 139. ඔය යටින් ඉරි ගහගෙන එහෙම මකාන මානන්‍යා වැඩේ ලේසි. දැන් පුතේ 140 ගණන් ඉන්නේ. ඒ ටික අපි මාක් කරගමු පොඩ්ඩක්. ඔයාලට ඉරි ගහන ගණන් රවුන්ඩ් කරගන්න ඕන ක්‍රමයකින් කරන්නේ. පිළිවෙලට හැදෙන්නයි ඕන එකපාරට. නැත්තම් වෙලා යනවා. කොහොම පුතේ මම යටින් ඉරි ගහගත්ත 140 ගණන් වල. 145 148 142 මේකේ කවුරුත් නැහැ මේකින්ම එතෙක්. හරි පුතේ 140 ගණන් වලින් පොඩි මෙක් කෙනා කවුද? ළමයි 141 141 රුන්තේ කීයද? 14 14 141 හරි. ඊට පස්සේ පුතේ 142 න් ගන්න පුළුවන් 2 එකක් හරි. ඊට පස්සේ 145 නේ අපිට ගන්න වෙන්නේ ඊළඟට ලොකු එක් වෙනවා. ලොකුම එක්කෙනා වෙන්නේ 148. ඔන්න 140 ගණන් ලියුණා අපිට. දැන් 150 ගණන් බලමු. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක්. හරි. පුතේ එහෙනම් 150 ගණන් ඒවා හතරක් ඉන්නවා. ඒකෙන් පොඩිම එක්කෙනා 150. 150ට අදාළ වෘත්තය කීයද? 15 15 පත්‍රයේ කීයද 150? බිංදුව 150 හරි පුතේ. ඊට පස්සේ පුතේ ලොකුම එක්කෙනා 152 මේ එයාවලින් 15 2 153 15 3 වෙනවනේ. 155 15 5. ඊට පස්සේ ඉන්නේ 160 ගණන්. 160 ගණන්. දැන් අපි 16 දාගමු. 160 ගණන් බලමු. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන දෙන්නයි. දෙන්නයි 160 ගණන් පුතේ 1 163 නම් බලන්න දැන් මෙතන බලන්න 1 2 3යි 20ක් ඉන්නනේ බලන්න පුතේ 20ම ලියුණාද කියලා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15 16 17 18 19 20 අන්න ඔක්කොම ලියුණා බලන්න ආරෝහණ පිළිවෙලටක් තියෙනවද කියලා 120 121 122 125 128 129 132 133 135 139 141 42 145 48 150 152 153 155 161 162 කොහෙවත් වරදින්න නැතුව ලස්සනට පිළිවෙලට වැඩේ කරන්න පුළුවන්. ඔයාලට මේවත් පුළුවන්. 120 ගණන් වලින් යටින් ඉරි අඳින්න. 130 ගණන් රවුන්ඩ් කරනවා. 140 ගණන් ත්‍රිකෝණ විදියට මොනවා හරි ක්‍රමයකින් මාක් කරගන්න පැන්සලෙන්. එතකොට මේ ටික පිරවෙලා ඉවරනකොට හැම එකටම මාක් එකක් වෙන්න නම් ඔක්කොමත් ලියවිලා කියලා එහෙමත් තීරණය කරන්න පුළුවන්. මොකක් හරි ක්‍රමයකින් හිතින් එකපාර පුළුවන් නම් ඒත් තමයි. මේ විදිහට පුතේ වුන්ත්‍ර පත්‍ර සටහන එකපාරම සකස් කරගන්න එක තමයි පහසු වැඩි. නැත්තම් සාමාන්‍ය විදිහට අර දෙකක් ඇඳලා පුළුවන්. ඒ විදිහට යන්න එපා එකපාර අඳින්න. මොකද විභාගෙදී වෙලාවත් එක්ක ගේමු. දැන් පුතේ මට යතුරක් දෙන්න කවුරු හරි? ළමයි යතුරක් දෙන්න. කැමති යතුරක් දෙන්න බලන්න. 12 මැදෙන් ඉරක් බිංදුව 13 ඔව් 13 ළමයි යතුරු ලියා ගන්න කෑනා 13 ඉරක් 2 යනු මොකද්ද 32 132 32 right මොන බලන්න පුතේ එකපාරම එක ෂොට් එකෙන් දීපු දත්ත ටික ආරෝහණ පිළිවෙලට ඇත්තෙත් නෑ අපි ආරෝහණ පිළිවෙලට හදලා වුන්ත්‍ර පත්‍ර සටහනත් ලියලා යතුරත් ලියලා ලෝකිකේ යතුරත් ඇරලා තියෙන්නේ ඔබට තියෙන්නේ ආයි දොර වහගෙන යතුරෙන් දොර අර ගන්න තියෙනවා right තියාගමු පුතේ වුන්ත්‍ර පත්‍ර සටහන ඉක්මනින් අවසන් කරන්න
හරි සර්. right ඉතින් මම මේකට ටියුට් එකක් දුන්නේ නැති නිසා හැමෝම අහගන්න ඔයාගේ දෙවනි පෙළ පොතේ දෙවනි පෙළ පොතේ 127 පිටුවේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නය 27 එක අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නය ඔබට කරන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න එහෙම එපා. පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ විතරයි පාඩමේ 27 එක අභ්‍යාසය. එතකොට මේකේ ඉතුරු කොටස් ටික මම ඊළඟ දවසේ තමයි සාකච්ඡා කරන්නේ. බ්‍රහස්පතින්දා දැම්මොත් බ්‍රහස්පතින්දා නැත්නම් ලබන සෙන්සුරාදා බ්‍රහස්පතින්දා දාන්නත් ඉඩ තියෙනවා නැති වෙන්නත් පුළුවන් සෙන්සුරාදා තියෙනවා. ඔබ ගෲප් එක බලන්න බ්‍රහස්පතින්දා දානවා නම් කලින් මෙසේජ් එකක් එවනවා. රයිට්. ඔන්න කාරණා ටික ඊළඟ කතාව තමයි පුතේ. දැන් මම කිව්වා ඔයාලගේ ගෲප් වලට මෙසේජ් එන්නේ නැති නොවැම්බර් මාසේ ටියුට් ගත්ත අය විතරයි අලුත් ගෲප් එකට කියන්නේ 9 වසරේ දැන් ගෲප් හදාගෙන යනවා පුතේ 2022 වර්ෂයේ සඳහා මේ ඒකට ඇඩ් කරගන්න කියලා. නමුත් ඒකේ ගොඩක් දරුවෝ කතා කරලා තිබ්බා සර් අපිට නොවැම්බර් ටියුට් ගන්න බැරි වුණා කියලා මෙසේජ් කළා මටත් තිබ්බා. ඒ නිසා මම ආයතනයත් එක්ක කතා කළා මෙහෙම තීරණයකට ආවා ඔයගොල්ලන්ට කියන්නම්. දෙසැම්බර් මාසේ පුතේ. දෙසැම්බර් මාසේ නිබන්ධනක් දැන් මේ මාසේ අන්තිම නිසා දවස් 2-3ක් ඇතුළත මම දෙසැම්බර් 1 වෙනිදාට දෙවෙනිදා විතර වෙනකොට පළවෙනිදා දෙවෙනිදා වෙනකොට ආයතනෙන් කියනවා. ඒතකොට ඒ ටියුට්ස් ගන්න අය ඔක්කොමලා වැඩ් කරන්න මම තීරණය කරා ගෲප් එකට. මම නෙවෙයි ආයතනෙට මම කිව්වා. ගෲප් හැන්ඩල් මම නෙවෙයි කරන්නේ. 2022 9 ශ්‍රේණිය සඳහා. එතන පුතේ පළවෙනි සතියෙන් පස්සේ දෙසැම්බර් පළවෙනි සතියෙන් පස්සේ මේ ගෲප් ක්‍රියාත්මක වෙනවා. ආයි නම් ඉතින් මට chance එකක් දෙන්න අමාරුයි පුතේ. මොකද ඒ නිසා දෙසැම්බර් පළවෙනි සතියේ දී ටියුට්ස් ගන්න. ඒ කියන්නේ පළවෙනිදා ඉඳන් 7 විතර වෙනකන් chance එක තියෙනවා. ඒ ගන්න ඊට පස්සේ ඒ group තමයි ක්‍රියාත්මක වෙන්නේ. 8 groups ටික 8 පාඩම් ටික කරුණාට 9 වෙනින් තමයි යන්නේ. groups 8 කියලා නෙවෙයි හදන්නේ 2022 කියලා හදන්නේ. group එක. ඒ නිසා ඒකට add වෙන්න ටියුට්ස් ගන්න එන්න බැරි අය අවිස්සාවැල් සමාධි ආයතනයේට 0.71 60යි 70යි 587 මට මතක හරි නම්බර් එක. ඔය නම්බර් එකට WhatsApp message එකක් දාන්න. කෝල් කරන්න එපා. WhatsApp message එකක් දාලා අහන්න කොහොමද ටියුට්ස් ගන්න කියලා. එතකොට account number එකක් එවයි ඒකට සල්ලි දාලා ටියුට්ස් ගන්න පුළුවන්. හරිද? දුර ළමයින්ට ඔය කියන්නේ මේ දින ඇතුළත පුතේ වැඩි කරගන්න. නොවැම්බර් ගත්ත නැතිවත් අරගන්න ඉක්මනින් මොකද ඒකේ අවශ්‍යතාවක් තියෙන නිසා හරි. එතකොට මේ පාඩම ඉතුරු ටික යන ওই විදියට වැඩේ එන්නේ පුතේ මේ නම්බර් එක ලියා ගන්න. කාට හරි එකක් පැටලෙනවා නම් මට හරි කෝල් කරලා අහන්න මම නැවත කියන්නම් විස්තර ටික. ඊළඟ කාරණාව තමයි පුතේ මේ ඕගොල්ලන්ට මේ ටියුට් ගන්න වැඩ පිළිබඳ මම ටියුට් එක ආයතනෙට දීපු ගමන් ඒගොල්ලෝ මැසේජ් එකක් දායි ගෲප් එකට. ඒකේ බලන්න. ඒකෙත් තියෙනවා මේ එන්න පුළුවන් අයට අවිස්සාවලට අවිල්ල ගත්ත හැකි නැත්නම් එයාලගේ නම්බර් එකක් දෙයි. ඒ නම්බර් එකට කෝල් කරලා ඉතින් ඒගොල්ලොත් කන්ටැක්ට් කරගෙන account number ගිහලා ඒකට සල්ලි දාලා ටියුට් එක ගෙදරටම පෝස්ට් කරගන්න පුළුවන්. දැම්ම වැඩ ටික කරගත්තොත් ඔයාලට දවස් 2-3ක් වෙනකොට ලියාපදිංචි තැපෑලීම ගෙදරට ටියුට් එක ගෙන්න ගන්න පුළුවන්. දැන්ටමත් දරුවෝ ගන්නවා දන්න අය ඇති. දරණියකල පැත්තේ අය ගන්නවා. කොහොම කොරණ කට්ටියක් ඉන්නවා. කොහොම පැතිවල දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඊළඟට අවිස්සායල ප්‍රදේශයේ සමහර අයත් එහෙම ගන්නවා. රත්නපුරේ අය ගන්නවා. එහෙම ඉන්නවා. නිසා ඔයගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඇඩ්‍රස් එක දුන්නාම ගෙදරටම අනිවාර්යෙන් එවනවා. සල්ලි දාපු දරුවෝ ඇති අනිවාර්යෙන් ටියුට් එක ගෙදරට එවලා ඇති. එහෙනම් පුතේ ඔය විදිහටයි වැඩ කටයුතු යන්නේ. මේ මාසේ දෙසැම්බර් මාසේ මුල් සතිය වෙනකන් chance එක තියෙනවා ඔයගොල්ලන්ට group වලට add වෙන්න. පුතේ ඒක ගත්ත ගමන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඒකේ අර උඩ තියෙන පළවෙනි පිටුවේ තියෙන අංකේ නැත්තම් ලියාපදිංචි වීමේ අංකය ෆොටෝ එකක් ගහලා නැත්තම් ටයිප් කරලා එවන්න. එතකොට තමයි group වලට add වෙන්න පුළුවන්. හරි. පුතේ ඔන්න කාරණා ටික අවසන් මේ පාඩම මගක් දුර ආවා. ඉතුරු ටික බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා කන්ටිනියු වෙයි නැත්නම් දිගට ගෙරෙයි. අද දවසේ මෙතනින් නවතිනවා. රෙකෝඩ් එක ඕනේ දරුවෝ ඉල්ලලා තියන්න මේක අප්ලෝඩ් කරලා ඔබට එවන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන් සුබ දවසක්.